අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන් වෙත. එහෙනම් අපි සෝදානම් වෙමු අද දවසේ අපි වැඩිදිකට නැවත සම්බන්ධ වෙන්න. අජ්ජපතේ තියෙන මාතෘකාවක් හැටියට කීවෙනි පාඩමද අපි කරේ පුතේ? 23 පාඩම සර්. කීයද පුතේ? 23 සර්. 23 කරාද? ඔව්. වෘත්තය පිළිබඳව ලොකු පැහැදිලි කිරීමක් මම කරානේ පුතේ. වෘත්තය අඳින හැටි, කවුද වෘත්ත ඛණ්ඩය, කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකද්ද? වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? කේන්ද්‍රය කියන්නේ මොකද්ද? අරය කියන්නේ මොකද්ද? වෘත්තය වටේ ගමන් කරන දුර පරිධිය කියන්නේ මොකද්ද? මේ කියන කරුණු සියල්ලම අපි සාකච්ඡා කරා. 93 වන පිටුවේ යටම තියෙනවා 23 දෙක අභ්‍යාසයේ යටම තියෙනවා 4 වෙනි ගාන. බලන්න පුතේ 4 වෙනි ගාන. එනේ එහෙමයි කියන්නේ. අරය සෙන්ටිමීටර 3.5ක් වූ වෘත්තයක් ඇද. එහි කේන්ද්‍රය O ලෙස නම් කරන්න. එතකොට පුතා දන්නෝ මේ කියන කාරණා ටික ඔයා කරන්න ඇවිල්ලා ඇත්තේ මේ වෙලාවේ. පුතාට මම පවරපු අභ්‍යාස ටික ඔබ ඉවර කරලා තියෙනවා. මම මේ බලන්නේ මේක ඔබ කරපු ටික හරියද කියලා බලන එක. ඒතර මම මේ කතා කරන්නේ 23 වෙනි පාඩමේ තුන අභ්‍යාසයේ 23 වෙනි පාඩමේ තුන්වෙනි අභ්‍යාසයේ දෙවෙනි අභ්‍යාසයේ 4 වෙනි ගාන. මොකද්ද කියන්නේ? අරය සෙන්ටිමීටර 3.5ක් වන අරය සෙන්ටිමීටර 3.5ක් වන වෘත්තයක් ඇදලා එයා O කියලා කේන්ද්‍රය නම් කරනලු. මොන පුතේ කව කටුවට ගන්නවා 3.5. කොහොමද එහෙම ගන්නෙ? කව කටුවේ යකඩ තුන තියෙනවා බිඳුවට. 3 දක්වා පැන්සත් උඩ දික් කළ චූටි අණුඛණ්ඩ 0.5 ඒ කියන්නේ 5කට දික් කළ 3.5කට දික් කරලා යකඩ තුන තියලා පොඩ්ඩක් අද කරගෙන පැන්සල ඔය ආකාරයට ගමන් කරනවා. මෙන්න මෙතන තමයි පුතේ යකඩ තුන දිවිච්ච තැන එක O. ඔන්න O කේන්ද්‍රය වූ අරය 3.5 වූ වෘත්තය. ඔන්නනම් එහෙම කඩිරක් හේම දාලා මෙතන 3.5යි cm කියලා ලියන්න. ඔන්න ඕක තමයි පළවෙනි එකට උත්තර. දෙවෙනි කොටස කියනවා O හරහා. කවුරු හරහාද පුතේ? O හරහා. O හරහා කියන්නේ කේන්ද්‍රය හරහා. කේන්ද්‍රය හරහා ගමන් කරන මොනවද? ජාය අඳින්නේ. ජාය කියන්නේ වෘත්තයේ පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යාකලා තිබු අපට රේඛා. එතකොට AB ජාය මේකේ කේන්ද්‍රය හරහා යන්නේ. පුතේ ජාය ගමන් කරන්නේ කේන්ද්‍රය හරහා. මේ ජාය යන්නේ කේන්ද්‍රය හරහා නම් පුතා දන්න මේ ජායට කියන නම විස්කම්භය. මොකද වෘත්තයේ දිගම ජාය. වෘත්තයක දෙන්න පුළුවන් දිගම ජාය. ඒක තව වචනයක් කියනවා සමමිතික අක්ෂය. වෘත්තයේ සමමිතික අක්ෂය. ඒක තමයි කවුද? AB ජාය තමයි විස්කම්භය. දිගම ජාය විස්කම්භය. ඒක තමයි වචනයක් කියනවා මේක වෘත්තයේ සමමිතික අක්ෂය. ඔන්න අහනවා ඊළඟට. O හරහා යන එනම් AB නම් ජාය නිර්මාණය කරන ලැබෙන වෘත්ත ඛණ්ඩ දෙක ප්‍රමාණව පිළිබඳව අපිට කුමක් කිය හැකිද? මේ කැඩෙන වෘත්ත ඛණ්ඩ දෙක තියෙනවානේ. ඔබට කිමක් කිය හැකිද කියලා. මම දැන් ටිකට ඉස්සෙල්ලා කිව්වා AB කියන්නේ වෘත්තයේ සමමිතික අක්ෂය කියලා. එයා සමමිතික අක්ෂය නම් පුතේ මේ වෘත්තයේ කැඩිච්ච කැඩ දෙක මොකද වෙන්නේ? අගේ සමානයි. සමානයි. වර්ගඵලයෙන් සමානයි. වර්ගඵලයෙන් සමානයි. ඒවා වෘත්ත ඛණ්ඩ හැදිරීමට සුදුසු නම පුතේ මේ බබාට නමක් නෙවෙයි. මේ වෘත්ත ඛණ්ඩෙට කියන නම අර්ධ වෘත්තය. වෘත්තේ පාගෙට කියන නම තමයි මොකද්ද? අර්ධ වෘත්තය. ඔබ ලබා දීපු පිළිතුරු නිවැරදි නම් හරි දාගන්න තේරක් බෑනේ. මම මේ කතා කරන්නේ 4 වෙනි ගාන. හරිද? නායි කියනවා අරේ සෙන්ටිමීටර 3.5ක් වන වෘත්තයක් ඇඳලා හරි කේන්ද්‍රය O කියලා නම් කරන්න. හරි? O හරහා විස්කම්භය AB නැමැති විස්කම්භය නිර්මාණය කරන්න. ඒකත් හරි. ඊට පස්සේ O හරහා ගමන් කරන මේ රේඛාව විස්කම්භය ඒ විස්කම්භය දිශාවෙන් මේ වෘත්තයේ කැඩෙන කොටස් දෙකට ගැන ඔබට කියන්න පුළුවන් මොකද්ද ඒක ලක්ෂණය? මොකද්ද? මේ වෘත්ත කොටස් දෙක අගින් සමානයි වර්ගඵලයෙන් සමානයි. එහෙනම් මේ රේඛාව මගේ වෘත්තය සමාන කොටස් දෙකකට කැඩෙනවා නම් ඒ කැලල ඒ අණුවකට ඒ කොටසක් අපි කියන නම තමයි අර්ධ වෘත්තය. අර්ධ වෘත්තය. අනිවයි 4 වෙනි ගානේ ඉවර වෙන්නේ. ඔන්න පස්වෙනි ගානට අපි යනවා කවුරුත් අච්චි පොත පෙන්නලා ගන්න 4 වෙනි පිටු. අම්රි බාරක් වුණා නේද? බලන්න පුතේ. රූපය අඳුරු කළ ඇට කොටස හඳුන්වන නම මෙන්න මෙහෙම දීලා තියෙනවා.
මෙන්න O කේන්ද්‍රය දීලා තියෙනවා. ඉතින් මේ විදිහට මෙහෙම යක් කරලා තියෙනවා. මෙතන x කියලා සඳහන් කරලා තියෙනවා. මෙතනට y කියලා දීලා තියෙනවා. උතේ මේ කොටස පාඩ කරලා තියෙනවා. මේ කොටස පාඩ කරලා තියෙනවා. රූපේ අඳුර කළ ඇති කොටස හඳුන්වන්න මොකද්ද පුතේ හඳුන්වන්නේ? කොහොමද? x o y වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩය. මොකක්ද ඒකට කියන වචනේ? කේන්ද්‍රය දක්වා පැමිණි නිසා අපි ඒකට කියන වචන තමයි වෘත්ත ඛණ්ඩය නෙමෙයි වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩය. වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩය. ඊළඟට අහනවා x එම කොටස මායින් වෙන වෙනම ලියන්න. මොනවාද මායින්? මායින් එකක් තමයි පුතේ අරයන් දෙකයි. එක මායිමක් තමයි අරයෝ දෙක. අනිත් එක තමයි පුතේ xy සුළු ඡාපය. xy සුළු ඡාපය. මොකක්ද එතකොට මායින් දෙක or අරයන් දෙක සහ xy සුළු ඡාපය තමයි මායින් දෙක. මායින් වෙන වෙනම ලියන්න. XOY කෝණය හැදිවෙන නම. දරුවෝ මේ XOY කෝණය කේන්ද්‍රික කෝණය. මොකද පුතේ කේන්ද්‍රික කෝණය. ඒකට අපි කියන්නේ මොනවාද? වෘත්ත කේන්ද්‍රික කෝණය. වෘත්ත කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය කියුවත් XOY කෝණය හඳුන්වන නම වෘත්ත කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය කියන වචනේ ප්‍රමාණවත් වෙනවා. ඔන්න ඊළඟට අපි යනවා 6 වෙනි ගන්න. O කේන්ද්‍රයේ වෘත්තයක් ඇඳ සුළු ඡාපයක් හා මහා ඡාපයක් නිර්මාණය වනසේ. පුතේ සුළු ඡාපේ මහා ඡාපේ නිර්මාණය වෙනවද මේ අපි මෙතන මේකේ? නෑ. එතන හැදෙන්නේ සමාන වෘත්ත ඡාප දෙක. එතන අර්ධ වෘත්ත දෙකක් තියෙනවා. එතකොට මේක සුළු ඡාපයයි මහා ඡාපයයි වශයෙන් වෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේ කොටස් දෙකකට මේ විදිහට කඩන්න. බලන්න. O කේන්ද්‍රයේ වෘත්තයක් ඇඳ සුළු ඡාපයක් හා මහා ඡාපයක් නිර්මාණය වනසේ. වෘත්තය මත M R N යනුවෙන් ලක්ෂ දෙකක් ලකුණු කරන්න. කේන්ද්‍රික කෝණය MON පරාවර්තන කෝණය අගය කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික ඛණ්ඩය රූපේ පාත් කරන්න. බලා ගන්න පුතා කියන කතාව. O කේන්ද්‍රයේ වෘත්තයක් ඇඳලා සුළු ඡාපයක් හා මහා ඡාපයක් නිර්මාණය වනසේ M හා N ලක්ෂ දෙක ලකුණු කරන්න. M හා N ලක්ෂ දෙක ලකුණු කරා. මම මේ 6 වෙනි ගාන මෙතන කරනවා. බලාගෙන එද වෘත්තයක් අඳින්න. ඒකේ අරය කියන්න කියලා දීලා නැහැ. කොහොම හරි වෘත්තයක් ඇඳපු වෘත්තයේ ඔන්න මම O කේන්ද්‍රය සටහන් කරා. O කේන්ද්‍රය සටහන් කරා. සුළු ඡාපේ මහා ඡාපේ එන්න නම් මෙතන තමයි පුතේ M අකුර. මෙතන තමයි පුතේ N අකුර. මෙතන M මෙතන N. M අකුරයි N අකුරයි යනුවෙන් ලක්ෂ දෙකක් ලකුණු කරන්න. ලකුණු කරාම උඩට පේනවා මේ පැත්තේ තියෙන්නේ මේ තියෙන පුතේ සුළු ඡාපය, මේ තියෙන්නේ මහා ඡාපය. මේ තියෙන්නේ මහා ඡාපය. සුළු ඡාපේ මහා ඡාපේ තමයි මේ ඛණ්ඩනයක. අපිට කියනවා කේන්ද්‍රික කෝණය MON. කේන්ද්‍රික කෝණය MON පරාවර්තන කෝණයේ අයත් කේන්ද්‍රික ඛණ්ඩය රූපේ පාට කරලා පුතේ MON කියන මේ රේඛා ඔහොම යකරලා මොනවද? කේන්ද්‍රික කෝණේ පරාවර්තන කෝණයයි කේන්ද්‍රික ඛණ්ඩය පාට කරා. පරාවර්තන කෝණය MON පරාවර්තන කෝණي කොයි පැත්තේ? පරාවර්තන කෝණේ තියෙන්නේ මේ පැත්තේ නේ පුතේ. ඒ පරාවර්තනයි කේන්ද්‍රික ඛණ්ඩය පාට කරා. ඉතින් පරාවර්තන කෝණයයි කේන්ද්‍රික ඛණ්ඩය මේ ටිකනේ ඕන්න පාට කරා. පරාවර්තන කෝණයයි කේන්ද්‍රික ඛණ්ඩය වෙ ටිකනේ අන්න එක පාට කරා. පරාවර්තන කෝණයයි කේන්ද්‍රික ඛණ්ඩය රූපේ පාට කරා. ඔනායි කියනවා දෙදහගෙන ඉන්න අපිට කියනවා O කේන්ද්‍රයේ වෘත්තයක්. අරයක් කියලා නැති නිසා තමන්ට කැමති අරයක් අරගෙන වෘත්තය යන්න. ඊළඟට සුළු ඡාපේ මහා ඡාපේ වශයෙන් වෙන්වෙන්ව ලැබෙන පරිද්දෙට පුතා මේකේ M කියන ලකුණු කරන්න ඕනේ. ඒ ලකුණු කරපු M සහ M බෙවුනි කරගෙන කියනවා MON මොන කෝණයද? සුළු කෝණේ නෙමෙයි පරාවර්තන කෝණය. MON පරාවර්තන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. ඊට අදාළ ප්‍රදේශය කේන්ද්‍රික ඛණ්ඩය පාට කරනවා. MON පරාවර්තන කෝණයයි කියන්නේ ලොකු ඛණ්ඩයනේ. ලොකු කේන්ද්‍රික ඛණ්ඩය පාට කරන්න කියන එක තමයි මේ කියන්නේ. ඔන්න යනවා මහත් දෙක. O කේන්ද්‍රයේ වෘත්තය අඳින්න. AB විස්කම්භය ලකුණු කරා. පුතේ ඒකේ වෘත්තයට අගයක් දීලා නැහැ. කොහොම වෘත්තයක් ඇඳලා ඉවර වෙලා කවකටු අරගෙන ඒක ඇඳලා O කියලා යන්න. දාලා අපිට කියනවා O කේන්ද්‍රයේ වෘත්තය අඳින්න AB විස්කම්භය ලකුණු කරන්න. පුතේ මම විස්කම්භය ඇඳා. කේන්ද්‍රයේ අඳින්න ගියපු විස්කම්භය. AB විස්කම්භය ලකුණු කරා. AB විස්කම්භය ලකුණු කරා.
ලකුණු කරන්න AOB කේන්ද්‍රික ඛණ්ඩය පාठ කරන්න AOB කේන්ද්‍රික ඛණ්ඩය පාठ කරන්න AOB කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ පුතා මෙන්න මේක AOB කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මේක එහෙම නැත්නම් උඩ කෑ දෙකකින් එකක් AOB කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය මනින්න උදේ මේ කේන්ද්‍රික කෝණයේ විශාලත්වය අද මගේ පුතා කියන්නේ මේක මනින්න ඕනද නැහැ නෑ මනින්න නැතුවම අපිට කියන්න පුළුවන් අංශක 180යි මනින්න නැතුවම කිව්වා මොකදයි very good බලන්න 8 වෙනි ගාන අරය 5ක් වූ වෘත්තය අඳින්න අරය 5ක් වූ වෘත්තය අඳින්න හරිද ලේසි කේන්ද්‍රය ඔලස නම් කරා කවකටුවට ගත්ත සෙන්ටිමීටර් 5 මම මේ කතා කරන්නේ 8 වෙනි ගාන කවකටුවට ගත්ත සෙන්ටිමීටර් 5 අරගෙන ඇඳ පුතේ වෘත්තේ අන්න එයාගේ කේන්ද්‍රය O කියලා නම් කරා මෙන්න පුතේ අරය එය සෙන්ටිමීටර් 5යි කියලා ලියන්න ඊට පස්සේ අහනවා වෘත්තය මත ලක්ෂයක් ලකුණු කර වෘත්තය මත කියන්නේ මේ කර්ව් එක මත ලක්ෂයක් ලකුණු කරන්න p කිය ලක්ෂයක් ලකුණු කරන්න p p OP යා කරා මෙන්න පුතේ OP යා කරා O ඉඳලා p ට යා කරා එහෙනම් අර අරය ඕනෙත් නෑ නේ පුතේ අරය නෝනෙත් නෑ අපි ඒ නිසා ඒක කඩේ ඉලක්ක කරමු කඩේරක් ගැහුවම පුතේ එතකොට එතම තවත් ටිකක් ගැහුවා වගේ වෙන්නේ එතකොට OP යා කරා යා කළා අපිට කියනවා එය p ලෙස නම් කරන්න OP යා කරන්න කොණමානේ පාවිතේ POQ අංශක 60 POQ අංශක 60 මෙන්න කරන විදිය මම මේක මකන්නම් ඔයාලට පැහැදිලි වෙයි එතකොට මෙන්න මම අරය පෙන්නපු එක මැක්කුවා කොණමානේ කියන්නේ මෙන්න මේ විදියට අර ගහපු රේඛාව උඩට කොණමාන කියන විදියට දැනගෙන ඉන්න බිඳුව 10 20 30 40 50 60 ලකුණු කරලා මේ කොණමාන ඉවත් කරන්න කොණමාන ඉවත් කරන්න ඔන්න ඉවත් කරා එතන ඉඳලා මෙතෙන්ට යන්න මෙතන කෝණය අංශක 60ක් කියලා එනවා ආන්න මෙතෙන්ට තමයි පුතේ Q කෝණය නිර්මාණය වෙන්නේ දැන් නේද පුතේ පැහැදිලි එතකොට පුතාට POQ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය හරි ඊළඟ QOR අංශක 150 QOR අංශක 150 වෙනස්සේ QOR කේන්ද්‍රික ඛණ්ඩය ආයතනයක් කොටවල තියන්න අන්න අර අන්තිමට ගහපු ඊට උඩ. ඔන්න කියලා ගැනගෙන එනවා පුතේ 0 10 20 30 40 50 60 80 90 110 120 140 150 150 ගන්න. පුතේ ගන්න. ඊට පස්සේ කොණමානේ අයින් කරනවා. කොණමානේ අයින් කරලා මෙන්න මේ 150 යන්න. මෙන්න මෙතෙන් 150ක් එනවා. එතකොට පොගේ පුතාට තේරෙන්න ඕනි මෙතන තමයි R. QOR කෝණය. QOR කෝණය. තේරුණේ නැති අත්සන්. ඊට පස්සේ කියනවා ඉදිරි කේන්ද්‍රික ඛණ්ඩය නම් කර එම කේන්ද්‍රික ඛණ්ඩේ කෝණයේ විශාලත්වය මත ඉදිරි කේන්ද්‍රික ඛණ්ඩේ කවුද PQR කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මෙයා යා කියන්නේ විශාලත්වය මනින්න ඕන මනින්නේ කොණමානේ තියලා පුතාට ඉතින් ගන්න පුළුවන් මොන්න මෙහෙම 360න් අඩු කරමු අර 150යි අර 60යි 150යි 60යි දෙන්න එකතු කරලා 360න් අඩු කරනවා ඔයා කොණමානෙන් මැදලා ගත්තා නම් ඊට ලේසි 210ක් අඩු කළාම අංශක 150යි පුතේ අංශක 150යි මෙච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ පුතේ කේන්ද්‍රය මොකක්ද අරය මොකක්ද කේන්ද්‍රික ඛණ්ඩය මොකක්ද කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය මොකක්ද පරිධිය මත පිටි ලක්ෂ දෙකක් යාකලම්න රේඛාව වෘත ජායක් හා වෘත ඡාපයක් මගින් වෙන්වෙන ප්‍රදේශයේ වෘත ඛණ්ඩය අරයන් දෙකත් එක්ක වෘත ඡාපෙ වෙන්වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩය මේක සුළු ඡාපය මේක මහා ඡාපය කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය ජායන්ගේ දිගම ජාය විස්කම්පය වෘතයේ සමමිතික අක්ෂයට කියන නම තමයි විස්කම්පය කියන්නේ ඔන්න ඔය සරල කතා ටික තියෙන්නේ මතක් කරගන්න පුතේ දිශාව ප්‍රධාන දිශා හතරක් තියෙනවා අනු දිශා හතරක් තියෙනවා ඔයා චුටි කාලේ කොහොමද පුතේ දිශාව කතා කරේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලාවල් කොහොමද ප්‍රධාන දිශා හතරයි අනු දිශා හතරයි ප්‍රධාන දිශා හතරයි අනු දිශා හතරයි එතකොට උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලාවල් කොහොමද
උපුල් ඊළඟ නැමෙන් ගේම් දම් විදිහට බලවන්න. එතකොට පුතා ගන්නවා මේ කෝණ දෙක අතර මේ කෝණය අංශ 90යි. උතුර සහ ඊශාන අතර එතකොට අංශ 45යි. එතකොට තේරුම් ගන්න පුතේ ප්‍රධාන දිශාවෙන් වෙන්නේ 90යි. අනු දිශාවෙන් වෙන්නේ ඒකේ උත්පාදය වෙන 45යි. ඒක ඔළුවේ තියාගන්න. ඒක අපිට ඉස්සරහට ඕන වෙන්නේ. දැන් පුතා තේරුම් ගන්න මේ උතුරේ ඉඳලා මේ පැත්තට ගමනේ වුණොත් ඒකට අපි කියන්නේ පුතේ නැගෙනහිරට වෙන්නේ. මෙන්න දකුණේ ඉඳලා අපි ගත්තොත් මේ පැත්තට ඒ නැගෙනහිරට වෙන්නේ. මෙන්න දකුණේ ඉඳලා බටහිරට වෙන්නේ. මෙන්න පුතේ උතුරේ ඉඳලා බටහිරට වෙන්නේ. එතකොට අපි මේ කියන කතාවත් එක්ක බැලුවම පේනවා. දිගා දිශාව කතා කිරීමට අපි ඉස්සර වෙලා පොඩි කාලේ කරපු දේ මතක් කරගන්න පුතේ පුනරීක්ෂණයකට යන්න. බලන්න පුනරීක්ෂණ අභ්‍යාසය. මෙන්න මේව දෙලා තියෙනවා. පිටුවක් 96 කරලා ගන්න බැරියෝ. කම්මැලි වෙන්නේ නැතුව 96 පිටුව පෙරලා ගන්න. පේනවද? ලිද තියෙනවා උතුරේ. යෙට්ටුව තියෙනවා ඊශාන. නැගෙනහිර පැත්තේ මුකුත් නැහැ. ඊශාන ඒ අකුර කියන තැන ඉන්නවා ඊශාන. කාර්යාලය තියෙනවා පුතාට පේනවද? කාර්යාලය තියෙනවා පුතේ. මොන පැත්තේ? බස්නාහිරේ. විද්‍යාගාරයේ තියෙනවා නිරිතදී. ආපන ශාලාව දකුණේ පන්ති කාමරයේ ගිනිකොඩ. ඉෂාන්ගේ වත්තේ ඒ නමති ස්ථානයේ සිට තමා වටා ඇති පිහිටි විවිධ ස්ථාන නිරීක්ෂණය කරයි. එසේ නිරීක්ෂණය ලබා ගන්නා ලද විස්තර ඇතුළත් දල ස්ථානක් රූපයේ දැක්වේ. ඒ අනුව වගුව සම්පූර්ණ කරන්න. මගේ පුතා ගෙදරදී කරන්න ඕන. ගෙදරදී කියන්නේ පන්තියේ වුණාම කරන්න ඕන. දැන් මම කියන එක චුට්ටක් අහන් ඉන්නකෝ. කොයි ඇනුනද? අන්න එක මොකක්ද අහන්නේ? එක පළවෙනි එක නිරීක්ෂණය වූ ස්ථානය ඒ ස්ථානයේ සිට ස්ථානයේ පිහිටන දිශාව. අපි ගන්නවා එක ලිද උතුරේ දෙක යෙට්ටු ස්ථානයේ හරිද ඊළඟට තුන පන්ති කාමරයේ කියමුකෝ පන්ති කාමරයේ ගිනිකොඩේ හතර අපන ශාලාව දකුණේ පහ විද්‍යාගාරය නිරිතේ හය කාර්යාලය නැගෙනහිරි බස්නාහිරි ඊළඟට B කොටසේ ප්‍රශ්න අහනවා. අද උසර පුතේ A කොටසේ කොටස තේරුනේ නැති බබාලා කවුරුහරි? කම්මැලි නෑනේ නේ. ලේසි වැඩි වුණාම සමාන්තර වල ප්‍රශ්නයක් මොකද පුතේ මේ නොකර නෑනේ. B ඊට තලස්ථාන අනුව අහත වගන් කරන ස්ථාන සම්පූර්ණ කරන්න. පරිස්සමින් කරන්න ඕනේ. අහගම් පුතේ ලිතට ස්ථාන දිශාවෙන් ඊශාන් පීඨයි. පුතා කියන්නකෝ ලිතට මොන දිශාවෙන්ද ඊශාන් ඉන්නේ? කියන්න බලන්න. ඊර කියන්නේ ලිතට මොන දිශාවෙන්ද පුතේ? දකුණේ. බොහොම හොඳයි. ලිතට දකුණු දිශාවෙන් ඊශාන් පීඨයි. සිටි. කාර්යාලයට ස්ථාන දිශාවෙන් ඊශාන් සිටි. කාර්යාලයට මොන දිශාවෙන්ද ඉන්නේ පුතේ? ඊශාන් කියන්නේ නැගෙනහිර. කාර්යාලයට නැගෙනහිර දිශාවෙන් ඊශාන් සිටි. පන්ති කාමරයට ස්ථාන දිශාවෙන් ඊශාන් සිටි. පන්ති කාමරයට මනිෂා කියන්නේ පුතේ පන්ති කාමරයට ස්ථාන දිශාවෙන් පන්ති කාමරයට මොන දිශාවෙන්ද ඊශාන් ඉන්නේ? වායව දිශාවෙන්. බොහොම හොඳයි. වායව දිශාවෙන්. ඊළඟට පුතේ ආපන ශාලාවට ස්ථාන දිශාවෙන් ඊශාන් සිටි. ආපන ශාලාවෙන් තියලා බලුවා උතුරින් නේද? උතුරේ. ගේට්ටුවට ස්ථාන දිශාවෙන් විද්‍යාගාරයේ පිහිටා ඇත. ගේට්ටුවට ස්ථාන දිශාවෙන් විද්‍යාගාරයේ පිහිටා සිටේ. මොන දිශාවෙන්ද රජාන් කියන්නේ පුතේ? නිරිත දිශාව. නිරිත දිශාවෙන්. බොහොම හොඳයි. ගේට්ටුවට නිරිත දිශාවෙන් විද්‍යාගාරය. දිශාන්ත ස්ථාන දිශාවෙන් ආපන ශාලාව. කියන බලන්න. දකුණු දිශාවෙන්. දකුණු දිශාවෙන්. බොහොම හොඳයි. very good. ඔන්න බලන්න. එලිමහනේ පිහිටි තනිතලා විමක රූපේ දැක්වේ. ඕනෑම ස්ථානයේ සිට පහත දැක්වෙන එක් ස්ථානයේ පිහිටා ඇති දිශාව ප්‍රධාන දිශා හා අනු දිශා ඇස්තෙන් පහුවේ සඳහන් කරන්න. ඔයාලට පේනවා ඕනෑම ස්ථානයේද කියලා බලන කල උත්තර තියෙනවා. Q පිහිටන්නේ කොහෙන්ද කියලා අහනවා. Q පිහිටන්නේ කොහෙද උත්තේ? ඊශාන. බොහොම හොඳයි. R පිහිටන්නේ නැගෙනහිර. ඉහළම තියෙන. S පිහිටන්නේ ගිනිකොඩ. හොඳයි. E පිහිටන් නිරිත. U පිහිටන්
බස්නාහිර ප්‍රධාන දිශාවට අනුබද්ධේ නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටන දිශාව සොයා ගැනීමට තවදුරටත් කියන්නේ මේක අපි ඉගෙන ගත්ත පොඩි කාලේ තමයි නෙමෙයි මේක තවදුරටත් කියනකොට පුතේ අංශක ගානකින් යුක්තව කතා කරන එක තමයි මේ කියන්නේ. මොන බලන්න. නිශ්චිත ස්ථානයක සිට ප්‍රධාන දිශා හතර හෝ අනු දිශා හතර ඔස්සේ නොවන ස්ථානයක පිහිටි දිශාව ප්‍රකාශ කරන ආකාරය. ඒ කියන්නේ උදේ හරියටම උතුරින් නැත්තම් හරියටම නැගෙනහිර හරියටම දකුණ හරියටම ගිනිකොළ හරියටම වයද නොවේනම් මෙන්න මෙහෙම වුණොත් ඒ අතරේ තැනක් කියන විදිහ නිශ්චිත ස්ථානයේ සලකා බලමු. කියන ආකාරයේ සලකා එකලක පිහිටි ප්‍රධාන දිශා දෙකක් අතර කෝණය සුළු කෝණයක් බව පිළිගන්න. එකලක පිහිටි ප්‍රධාන දිශා කියන්නේ උතුර නැගෙනහිර උතුර බස්නාහිර දකුණ බස්නාහිර දකුණ නැගෙනහිර ඔන්න ඔබල තමයි එකලක පිහිටි ප්‍රධාන දිශා. අනිවාර්යෙන් ඒක අංශ 90ක් නේ. එතකොට ඔය අතර පිහිටන්නේ ඊටත් අඩු වගේක්. ඔන්න දැන් අහන්න ඒක තමයි කියන්නේ. 90ට වඩා විශාලත්වය අඩු වගේක් සහිත කෝණයක නිශ්චිත ස්ථානය ප්‍රධාන දිශා හතර හෝ අනු දිශා හෝ නොවන ස්ථානයක පිහිට දිශා ප්‍රකාශ කරන ආකාරය විමසා බලමු. ඔන්න පුතේ පළවෙනි රූපය බලන්න. 97 පිටුවේ රූපය බලන්න. යටම තියෙන රූපෙට දෙවෙනි එක උඩින් තියෙන එක. ඕනෑම ස්ථානයේ සිට P ස්ථානයේ උතුරේ සිට අංශක 50 නැගෙනහිර දිශාවට ඇවිත්. මොකද පුතේ මේ කියන්නේ? ඔන්න බලන්න. මෙන්න මෙහෙම තියෙන. මෙන්න උතුරක් තියෙන. පුතේ මෙතන නැගෙනහිර තියෙන. මෙන්න මෙතන කෝණය අංශක 50 කියලා දීලා. මොකක්ද ඒ අකුර? එතන දීලා තියෙනවා පුතා O. O සිට බලන කල P පේන්නේ අංශක 50. කොහොමද? උතුරේ සිට නැගෙනහිර පැත්තට වෙන්න අංශක 50. බලන්න කියන විදිය. උතුරේ සිට අංශක 50 නැගෙනහිරට දිශාවෙන් පිටාය. එය කියනවා උතුරින් අංශක 50 නැගෙනහිරට. ඕකේ ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. හවුද පුතේ? උතුරින් අංශක 50 නැගෙනහිරට. කියන්නේ දැකද පුතේ? උතුරේ ඉඳලා අංශක 50 නැගෙනහිර. දැන් මගේ පුතාට මම තව ප්‍රශ්නයක්. එහෙනම් මොන කොහොමද කියලා කියන්න මේ? වෙන අර වගේ උතුර දකුණ නැගෙනහිර ප්‍රශ්නයි. මම මෙතන අංශක 20ක් දෙන්න. මතක තියාගන්න. ඔතන අංශක 20යි කියන්නේ පුතා. මෙතන අංශක 20යි කියලා කියන්නේ මේ කෝණේ අංශක 70. එහෙනම් මේක A සිට බලන කල B පිහිටීම කියන්නේ කාගෙද? ප්‍රධාන දිශාව උතුර හරි දකුණ හරි අල්ලගන්න. එක්ක උතුරේ ඉඳලා කරකවන්න නැත්නම් දකුණේ ඉඳලා කරකවන්න. නැගෙනහිර කියලා පටන් ගන්නේ. බටහිර කියලා පටන් ගන්නේ. උතුරේ පටන් ගන්න. මට පුතා කියන්නේ මේ A සිට බලන කල B ගේ දිශාව මොකක්ද? උතුරින් යන්නේ. උතුරින් අංශක 70. හටද? නැගෙනහිරට මොකද්ද මේ B ගේ B උතුරින් අංශක 70 නැගෙනහිර. ඉතින් පුතේ මම මෙන්න මේ පැත්තේ කෝණය අංශක 30ක් කියලා දීලා මෙතන මම C කිව්වොත් C P T නු කියන්න බල කොහොම කතා කරන්න බල උතුරින් කොයි පැත්තටද? කොයි පැත්තටද? උතුරින් මෙහාට. මේ කොහෙටද? මෙහාට. ඒ කොහෙටද? නැගෙනහිරට. අංශක කීයක්? 30. උතුරින් අංශක 30 හඩද පුතේ? ලස්සන නැගෙනහිර බටහිර මාරු කරලා තියෙන හැටි කොහොමද? මේක බටහිර මේක නැගෙනහිර. දැන් කියන්නේ උතුරින් අංශක 30 බටහිර. උතුරින් අංශක 30 බටහිර. මම පුතාට මෙන්න මෙහෙම දී කැමති ස්ථානයක් පෙන්නලා මෙතන කෝණය අංශක 80ක් කියලා කිව්වා. කොහෙද පටන් ගන්න? කියන්න බලන්න. සුදුසු තැන කොතනද? එක්ක උතුර නැත්නම් දකුණ. එක්ක උතුර නැත්නම් දකුණ. කොහොමද මේක පටන් ගන්නේ පුතේ? දකුණින් D පිටීම දකුණින් කොහෙටද? කොහාටද? අංශක 80ක්. දකුණින් අංශක 80ක්. දකුණින් අංශක 80ක්. කොහාටද පුතේ? බටහිරට. දකුණින් අංශක 80ක්. බටහිරට.
එනවා මෙහෙම එකක් දානවා මෙතන අංශක 40යි කියමුකෝ. මඩ පුතා කියන්නේ මේක ඊ නම් ඊ ඒටීම දිශාව වශයෙන් ගත්තම කතා කරන්න බලන්න. දකුණේ කියන්නේ අතන 40 නම් මගේ පුතේ මේක 50යි. එහෙනම් දකුණින් අංශක 50 හරිද පුතේ? බටහිරට නෙමෙයි ඒ නැගිනීර පැත්තට. යන පැත්තට තමයි කෙලවරලා. උතුරෙන් හරි දකුණෙන් හරි තමයි පටන් ගන්න. දැන් මේක පුතේ උතුරෙන් පටන් අරගන්න බැහැනේ. මේක පටන් ගන්න දකුණ. මේක පටන් ගන්න දකුණ. මේක පටන් ගන්න බැහැනේ දකුණෙන්. ඒක උතුරෙන්. උතුරෙන් යන්නේ බටහිර පැත්තට. මෙතන උතුරෙන් යන්නේ නැගෙනහිර පැත්තට. මේක දකුණෙන් යන්නේ නැගෙනහිර පැත්තට. මේක දකුණෙන් යන්නේ බටහිර පැත්තට. යන දිශාවට අනුව යන්නේ කොතර කෝණයක්ද කියන එක තමයි අපි මේක විස්තර කරන්නේ. එතකොට පුතාට බලන්න අංශකේතම ගාන එනවා. දැන් ඉස්සෙල්ලා මේ වගේ එකක් කිව්වේ පුතා ඊසාන කිය. මේකට කිව්වේ ඊසාන කිය. දැන් අපි කිව්වොත් එහෙම වෙන්නේ මේ ඉතින් මෙතනට අංශක හිතන්න 5යි කිය. මේකටත් අපි කිව්වේ නිරිත කියලා. නිරිත කියලා. නමුත් මේක දකුණ නිසා මේක අපි කිව්වොත් m කිය. m හි දිශාව වශයෙන් අපි ගන්නේ දකුණින් අංශක 5ක් බටහිරට. ඇයි මෙතන බටහිරනේ? දකුණින් අංශක 5ක් බටහිරට. හිතන්න මම මෙන්න මෙහෙම එකක් ගන්නවා. මෙතන අංශක කෝණය 40යි කියලා දීලා තියෙනවා. හිතන්න මේක පුතේ n කිය කොහොමද දෙන්නේ? n හි අගය උතුරින් මෙතන 40 නම් මෙතන 50යිනේ පුතේ. අංශක 50 හඩද පුතේ? බටහිරට. උතුරින් අංශක 50 බටහිරට. අද උසර බලන්න තේරුනේ නැති බබා. අල්ලගන්නේ මේ. කොහමද? එක්ක උතුරින් එක්ක දකුණින්. ළඟ ෂොට්කට් එක තමයි යන්නේ. උතුරින් නැගෙනහිරට කරකැවෙනවනම් කරකැවෙන ගාන දාලා නැගෙනහිර කියලා. බටහිර පැත්තට කරකැවෙනවනම් කරකැවෙන ගාන දාලා බටහිර කියලා. දකුණිනුත් ඒ නැගෙනහිර පැත්තට නම් යන ගාන දාලා නැගෙනහිර කියලා. බටහිරට නම් යන පැත්ත දාලා බටහිර කියලා. තේරුනේ නැති දරුවන්ට උත්සාහ. good. හරිද පුතේ? 24 එක අභ්‍යාසයේ පෙරලා ගන්න. අවුරුදු මේ දැක්වෙන එක රූප සටහන් වල ඕලක්ෂයේ සිට PQ RS යන ලක්ෂ පිට ඇති දිශාව උතුරු දිශාව හෝ දකුණු දිශාව හෝ සම්බන්ධ කර ගනිමින් ලියා දක්වන්න. එතකොට මගේ පුතා රූපාන්තින් නෑ පළවෙනි එකට. රූපය ඇදලා තියෙනවනේ පොතේ. ඔයා ඒක බලලා මෙන්න මේ විදිහට ලියවන ගැටි. උතුරින් පළවෙනි එක කොහමද? අංශක 70 නැගෙනහිරට මේකමයි. ඒ විදිහට යන්න තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලන්න. නිශ්චිත ලක්ෂයක සිට පහත දැක්වෙන එකේ දිශාව දැක්වෙන දල සටහන. දල සටහනක් කියන්නේ අගය ලියනු විතරයි. සර් මේ දෙක ලිව්වා වගේ. කොණමානේ මනින්නේ. කොණමානේ මනින්නේ නැහැ. ඒකයි මේකට දල සටහනක් කියන්නේ. දල සටහන. කඩු සටහන. හරිද? හරි. සංගාල පුතාලා හොඳට වගේ පළවෙනි දේ මොන පළමුව කියනවා මෙහෙම එකක්. මෙන්න මේ විදිහට. උතුර තියෙනවා දකුණ තියෙනවා බස්නාහිර නැගෙනහිර. මෙන්න මෙතන අංශක 70ක් පෙන්නලා තියෙනවා. ඕසිත P දිහා බලන කල. ඕලක්ෂයේ සිට බලන කල P ගේ දිගාංශය දිශාව කොහොමද පුතේ? උතුරින් අංශක 70ක් නැගෙනහිරට. ඊළඟට ඒ විදිහටම මෙන්න මෙහෙම එනවා. උතුර දකුණ බස්නාහිර නැගෙනහිර. මෙතන ඕනම් මේක Q මෙතෙන් දෙනවා කොණය අංශක 10යි. එතකොට ඕසිත Qට එතන අපි කොහොමද එන්නේ පුතේ? මෙතන 10යි. මෙතන 10 නම් මේක වෙන්න 80ක් නේ. එතකොට අපි කියන්න ඕනේ දකුණින් අංශක 80ක් නැගෙනහිරට. දකුණින් අංශක 80ක් කොහෙද? නැගෙනහිරට. දකුණින් අංශක 80ක් නැගෙනහිරට. ඔන්න ඊළඟ එක උතුරේ දකුණේ
බස්නාහිර නැගිරිර කොහොමද දීලා තියෙනවා මෙන්න මෙතන දීලා තියෙනවා පුතේ මෙහෙම එකක් මෙතන O මෙතන R මෙන්න මෙතන අංශකයටයි කියලා මෙතන සඳහනව තියෙන්නේ දකුණින් අංශක 30ක් ඇයි එහෙම 30ක් කියන්නේ මෙතන 60යි නම් මෙතන 30යිනේ පුතේ එක් කෝණයක් අංශක 90යි ඒතර දකුණින් අංශක 30ක් කොහටද බටහිරට දකුණින් අංශක 30ක් බටහිරට ඊළඟට බලන්න මේ තුර දකුණ බස්නාහිර නැගිරිර ඊළඟට SP කියලා තියෙන්නේ මෙන්න මෙහෙම මෙතන තමයි S අනෝ මෙතන කෝණයක දීලා තිනවා මෙතන කෝණේ දීලා තිනවා 20යි උතේ එතන කෝණේ 20 නම් මෙතන 70යි ඇයි දෙන්න එකතු අංශක 90යි උතුරින් අංශක 70ක් බටහිරට උතුරින් අංශක 70ක් බටහිරට උතුරින් අංශක 70ක් බටහිරට උතුරේ ඉඳලා අංශක 70ක් බටහිර පැත්තට ආයමස්තරයක් කියනවා ගන්න උතුරින් අංශක 70ක් නැගිරිර දකුණින් මෙතන 10 තිබුණේ එහෙනම් මෙතන 80 වෙනවා දකුණින් අංශක 80ක් කොහෙටද දකුණින් අංශක 80ක් නැගිරිර මෙතන 60 තිබුණේ එහෙනම් මේක 30යි දකුණින් අංශක 30ක් බටහිරට උතුරින් අංශක 70ක් බටහිරට අන්න විදියට තමයි යන්නේ. ඔන්න පුතේ විස්තර 6ක් දීලා තිනවා. ඒකට සරිලන විදියට දල රූප සටහනක් අදින්න කියලා කියනවා. දල සටහනක් කියන්නේ හරිම ගානේ ඉන්න ඕනි නේ. ආසන්නගේ තිබුණාම හොඳට බෑ. බලගි දැන් කන්නේ නේ. අපි මෙතන සඳහන් කරලා තියෙනවා. පළමුව කියනවා පුතාට ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ පුතේ රෝමිලක්කම් 1 උතුරින් අංශක 30ක් බටහිරට රෝමිලක්කම් 2 දකුණින් අංශක 55ක් බටහිරට රෝමිලක්කම් 3 S අංශක 30ක් W S කියන්නේ south W කියන්නේ west දකුණ බටහිර ඔන්න පුතේ ඉස්සර වෙලාවම අපි උතුර දානෝ දකුණ දාන බටහිර දානෝ නැගෙනහිර දාන උතුරින් බටහිර පැත්තට මෙන්න මෙහෙ අංශක 30ක් දැක්කද මොකද අකුර දීලා තියෙන්නේ අකුරක් දීලා නේ නිශ්චිත ලක්ෂයක සිට පහත දැක්වෙන එකෙක් දිශාව දැක්වෙන දලස දාන්න දැන් එතන ඕ කියලා මේකයි අන් ඕසිත ඒ පීඩන විදිය අංශක 30 උතුරින් අංශක 30 බටහිරට වෙයි උතුරින් අංශක 30 බටහිරට වෙයි ආයි උතුර දකුණ ගන්න උතුර දකුණ බස්නාහිර නැගෙනහිර කොහෙන්ද කියන්නේ දකුණේ ඉඳලා යන්න බටහිර පැත්තට දකුණෙන් බටහිර මෙන්න මේක O මේක B කියමු අංශක 55 ඊළඟ ආයේ මේක උතුර දකුණ ඉබලට ඉංග්‍රීසි වලින්ම දාමු මේ තියෙන පුතේ north south west east ඔන්න දැන් අපි ගන්නවා දකුණෙන් අංශක 30ක් බටහිරට මෙතන අංශක 30යි මෙතන O මෙතන C O සිට C P P ඊළඟ රෝමිලක්කම් 4 N 30යි E උතුර දකුණ බටහිර නැගෙනහිර දැන් කියන්නේ උතුරේ ඉඳලා අංශක 30ක් east මෙන්න මේ කෝණම් මේක D අංශක 30ක් උතුරෙන් අංශක 30ක් නැගෙනහිරට
පස්වෙනි එක. ඊසාන දිශාව. මොකක්ද ඊසාන දිශාව? මෙන්න උතුර, මෙන්න දකුණ, මෙන්න බස්නාහිර, මෙන්න නැගෙනහිර. ඊසාන මෙතනනේ. ඔන්න පුතේ ඊසාන හරියටම ගත්තොත් අංශක 45යි. ඊසාන හරි මැදින් යන්නේ. 90 හරි මැද 45යි. ඔන්න ඒකට ඊසාන කියලා ලියමු. හරි. 6 වෙනි එක බලන්න. 6 වෙනි එක අපිට කියනවා වයඹ. එන උතුර. එන දකුණ. මෙන්න නැගෙනහිර. බස්නාහිර. මෙන්න මෙතන වයඹ. මෙතනින් අංශක 45. ඇයි වයඹට 45 දැම්මේ? ඇයි දරුවෝ ප්‍රධාන දිශා දෙකක් හරියට දෙකට මැදින් බෙදුනම තමයි අනු දිශාව සැකසෙන්නේ. අනු දිශාව අංශක 45කින් වෙන්නේ. 92කට බෙදුවාම 45යි. බලන්න Q. Q කඳවුරට බස්නාහිර දිශාවෙන් P කඳවුර පිහිටා ඇත. Q කඳවුරට බස්නාහිර දිශාවෙන් P කඳවුර පිහිටා ඇත. P කඳවුරේ සිටින මුර දෙබලකට දකුණින් අංශක 75 නැගෙනහිරට දිශාවකින් ඈත කැලේ ගින්නක් දිස්වේ. ඒ මොහොතේම Q කඳවුරේ සිටින මුර සෙබලකට එම ගින්න පෙනෙන්නේ දකුණෙන් අංශක 20ක බස්නාහිරට වූ දිශාවෙන් මෙම තොරතුරු දල ස්ථානකින් දක්වනවා. ඔන්න බලන්න පුතා Q නැමැති කඳවුර ඔන්න එක් තැනක තියෙනවා Q නැමැති කඳවුර. මම මේ කතා කරන්නේ තුන්වෙනි එක. Q නැමැති කඳවුරට බස්නාහිර දිශාවෙන් මෙයට බස්නාහිර දිශාවෙන් එනවා මේ Q කඳවුර මේ හරියෙන් දානවා. බස්නාහිර දිශාවෙන් මෙන්න හරි බස්නාහිර මෙහෙටනේ පුතේ. මෙන්න මෙහෙට. බස්නාහිර දිශාවෙන් P ඇත. Q කඳවුරට බස්නාහිර දිශාවෙන් P කඳවුර පිටලා තියෙනවා. පුතේ P හා Q නැමැති කඳවුරු දෙක ගැනයි කියන්නේ. Qට බටහිරෙන් තමයි P පිටලා තියෙන්නේ. P කඳවුරේ සිටින මුර සෙබලක දකුණු දිශාවෙන් එන පුතේ දකුණු දිශාව වෙන දකුණ. දකුණින් අංශක 75 නැගෙනහිර. මෙන්න මෙහෙ. මෙතන දකුණින් අංශක 75 නැගෙනහිරට වෙනවා. අංශක 75 නැගෙනහිරට වූ දිශාවක ඈත කලේ ගින්නක් දිස්සේ. මෙන්න මේ ඈත කැලේ ගින්නක් දිස් වෙනවා. ඒ මොහොතේ Q කඳවුරේ සිටින මුර සෙබලෙක එම ගින්න පෙනෙනුයේ දකුණින් එයා දකුණින් බලන්න. දකුණින් අංශක 20ක් බටහිර දිශාව. මෙන්න මේ එයා කරකවන්නේ බටහිර පැත්තට අංශක 20ක්. ගින්න පේන. එනවද පුතේ? මේක තමයි ගින්න. තේරුණාද? ගින්න තියෙන්නේ මෙයාට P නැමැති කඳවුරේ ඉන්න සෙබලට පේන්නේ අංශක 75 නැගෙනහිරට වෙන්නේ. මෙයා පේන්නේ දකුණින් අංශක 20ක් බටහිරට වෙන්නේ. දෙක ඡේදනය වෙන ස්ථානය තමයි මේ. දැන් F ඊළඟට අහනවා මේක තොරතුරු දල ස්ථානකින් ගන්න. ඒක තමයි මේක. අපි යනවා හතරවෙනි කාලේ. එලිමහණී වූ ඕනෑමති ලක්ෂයේ සිටින ළමයෙක් නිරීක්ෂණය කළ ලද වස්තුන් හතරක් පිළිබඳ තොරතුරු රූපයේ දැක්වේ. මේ තොරතුරු අනුව වගුව සම්පූර්ණ කරන්න. A. ගෙට්ටුව B. ලෙඩ C. පොල් ගස D. කුළුණ. තංගාල කියන්න බලන්න පුතේ දිශාව නිරූපණය කරන්න අර කලින් විදියට. මම පොඩ්ඩක් ලොබසඩාන දාන්නම්කො බෝඩ් එකේ. මොකද මේක සාම සමාන ළමයින්ට අගන්තුකයි. මොනවාද මේ අමුතු විදියට කතා කරන විදිය. දකුණෙන් ආයි බටහිරට කරකවනවා. උත්තරෙන් නැගෙනහිරට කරකවනවා. උත්තරෙන් බටහිරට කරකවනවා. මෙන්න මේව තමයි තියෙන්නේ. ඔන්න මෙතන උත්තර දකුණ බටහිර නැගෙනහිර. මෙතන පොල් ගස මෙතන මෙන්න මෙහෙම දීලා තියෙනවා පුතේ. කුළුණ මෙතන දීලා තියෙනවා ගෙට්ටුව. මෙන්න මේ අතට මෙතන දීලා තියෙනවා ලිද. මෙතන කෝණය අංශක 80ක් කියලා දෙලා තියෙනවා. මෙතන කෝණය අංශක 75ක් කියලා දෙලා තියෙනවා.
මෙතන කෝණය අංශක 40ක් කියලා දෙලා තියෙනවා. මෙතන අංශක 80ක් කියලා ආයිද. දැන් මට ඉතින් අහන්න පළවෙනි එක. පුතා ගෙට්ටුව තියෙන්නේ කොහමද? ගෙට්ටුව තියෙනවා දකුණින්. කියන්නේ පුතේ නැක් බටහිරට අංශක 10ක්. එතන මෙතන 10නේ පුතේ. එහෙනම් අපි ලියන්න ඕන ගෙට්ටුව කොහමද? දකුණින් අංශක 10ක් බටහිරට. ඊළඟට දෙවෙනි රූප සටහන හැටියට දෙලා තියෙන ළිඳ. ළිඳ කොහොමද පුතේ ළිඳ තියෙන්නේ? ළිඳ තියෙන්නේ නම් උතුරින්. උතුරින් අනාරි අන්න වැරද්දුවා. උතුරින් මේක නේද? බලන්න පුතේ මෙතන 80 නම් මෙතන 20 නෙමෙයි. ඇයි දරුවෝ මෙතන කෝණය අංශක 90යිනේ. මෙතන 80යි මෙතන දීලා තියෙන්නේ. ඒතර දකුණින් අංශක 10ක්. ගෙට්ටුව තියෙන අංශක 10ක් නැගිනේ. ඊළඟට උතුරින් අංශක 80ක්. උතුරින් අංශක 80ක්. බටහිරට වෙන්නේ. ළිඳ තියෙන්නේ එහෙම. ඊළඟට පොල්ගස්ස. පොල්ගස්ස තියෙනවා. උඩට පේනවා මේ තියෙන පොල්ගස්ස. මේ තියෙන පොල්ගස්ස උතුරින් උතුරින් අංශක 75. උතුරින් අංශක 75 කොහට වෙන්නද? උතුරින් අංශක 75 පොල්ගස්ස නැගෙනහිර පැත්ත. ඊළඟ අනිත් එක තමයි කුළුණ. කුළුණ කොහමද තියෙන්නේ? කුළුණ තියෙන්නේ පුතේ දකුණින්. එතන 40 නම් මේක 50යි. අපිට ඕන දකුණට බද්ධ වෙච්ච කෝණ. දකුණින් අංශක 50 හොඳයි. දකුණින් අංශක 50 අඩද නැගෙනහිරට. ඔක ඉංග්‍රීසි අකුරු දෙක දාලා ලිව්වත් හරියටම හරි. හිතන්න මම මේ පොල්ගස්සට තියෙන දුර දෙනවා පුතා මීටර 200ක් කියලා. දැන් මේ ඉන්නේ ඒ නැමති ස්ථානයේ ඉඳලා බලන පොල්ගස්ස පිහිටනවා කොහොමද මීටර 200ක් ඈත. දැන් ඔයා දිශාව කියන්න දන්නවනේ. කොහොමද මගේ පුතේ දිශාව කියන්නේ? උතුරින් අංශක 75 නැගෙනහිරට වෙන්න මීටර 200ක් ඈත. පොල්ගස්ස තියෙන්නේ. දැකද කියන විදිය? කොහොමද පුතේ? උතුරින් අංශක 75 නැගෙනහිරට වෙන්න මීටර 200ක් ඈතින් 200ක් දුරින් ඈතින් කිව්වත් එකයි දුරින් කිව්වත් එකයි පොල්ගස්ස පිහිටා ඇති. අර කලින් කිව්ව එකට දුරක් ගන්න කරනවා. කොච්චර ඈතින්? ඔන්න බලන්න. කුළුණ දීලා තියෙන මීටර කිලෝමීටර එකක් ඈතින් කියලා හිතන්න. කුළුණ දීලා තියෙන කිලෝමීටර එකක් ඈතින්. කොහොමද එතකොට මේක කියන්නේ? දකුණින් අංශක 50 දකුණින් අංශක 50 නැගෙනහිර දෙසට. දකුණින් අංශක 50 නැගෙනහිර දෙසට. කිලෝමීටර් එකක් ඈතින්. කිලෝමීටර් එකක් ඈතින් කුළුණ පිහිටා ඇත. දකුණින් අංශක 50 නැගෙනහිරට වෙන්න කිලෝමීටර් එකක් ඈතින් කුළුණ පිහිටා. එතකොට අපි ඒක ලියන්නේ කොහොමද පුතේ? දකුණින් අංශක 50 නැගෙනහිරට වෙන්න නැගෙනහිර දෙසට වෙන්න කිලෝමීටර් එකක් ඈතින් කුළුණ පිහිටා දුරින් කිව්වත්. ඔන්න බලන්න පුතා ඒක පිහිටපු ආකාරය. පිටුවංග C නිදර්ශන අංක 1 කියන එක බලන්න. නිල් පාට පසුබිමේ තියෙන නිදර්ශන අංක 1 බලන්න. ඔයාලට පේනවද පුතේ? O සිට B කි පිහිටීම කියන්න හොඳ නැහැ. O සිට දකුණින් අංශක 60ක් නැගෙනහිර 200 මීටර 30ක් දුරින් පිහිටි ස්ථානය දල රූප සටහනකින් දක්වලා තියෙනවා. පැහැදිලිද බලන්න? උතුර තියෙනවා, දකුණ තියෙනවා, නැගෙනහිර පස්කම් තියෙනවා. දකුණින් අංශක 60ක් නැගෙනහිර දෙසට කරකවලා මීටර 30ක් ඈතින් කියලා කැමති දුරක් ගහලා උදා මීටර 30ක් ගන්නෙ නෑ ඒකට. චූටි දුරක් කරන් මීටර 30යි කියලා දාන්න. මීටර 30යි කියලා දාන්න. මේක තමයි පුතා දල සටහන නිරූපණය කරන තේරුනේ නැති දරුවා උත්සාහ. එතකොට පල්ලෙහා තියෙනවා මෙන්න මේ පාත සඳහන් දල රූපමකින් දැක්වෙන තොරතුරු ඇතුළත් කර වග්ව සම්පූර්ණ කරන. මොකද කියන්නේ? පහත දල රූප සතහන් මගින් දැක්වෙන තොරතුරු ඇතුළත් කර
වගුව සම්පූර්ණ කරන්න. මගේ පුතාට පුළුවන් නේද මේක බලලා වගුව සම්පූර්ණ කර චුටි වෙලාවක් මම දෙන්නම් ඉස්සෙල්ලා පුතාගේ 24 දෙක අභ්‍යාස මාලාවක් කියලා ලියලා කලින් අර ගණන් වලට ඉඳ තියාගත්තා නම් කරගන්න බැරි වෙච්ච එකට ඉඳ තියාගන්න පුතා තනියෙන් කරන්නේ